කවුරු සාදුකාරයක් දෙන්න. හොඳයි. පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මා පමාද මනුයුඤ්ජේත මා කාමරති සන්තවං අප්පමන්තෝ හි ජායන්තෝ පප්පෝති විපුලං සුඛං තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, දැන් මේ වෙලාවේදී මේ හැම කෙනෙක්ම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ තැන්පත් වෙලා සූදානම් වෙන්නේ, බලාපොරොත්තු වෙන්නේ තාමත්ම වැදගත් ශ්‍රේෂ්ඨ වූ පින්කමක් සිද්ධ කරන්නට. ඒ වගේම තම තමන්ගෙන් ඉෂ්ට සිද්ධ වෙන්නට තියෙන යුතුයකමක් වගේම ඥාති ධර්මයක් සම්පූර්ණත්වයට පත් කරන්නට. මීට 3 මාසයකට කලින් අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ඒ ආදරණීය පියාණන් වහන්සේ වින්සර් ගමගේ මැතිතුමාණන් සිහිපත් කරලා
එතුමානන්ට පරලෝ ජීවිතයේ සැප පිණිස හේතු වෙන ආකාරයට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. ඒකම තව සිහිපත් කරනවා ඊට කලකට පෙරින් අභාවයටපත් වූ ආදරණීය තම ගුණවන්ත මෑණියන් වහන්සේ සීකේ ගමගේ මාතාව සිහි කරලා එතුමියට පරලෝ ජීවිතයේ සැප පිණිස හේතු වෙන ආකාරයට පුණ්‍යානුමෝදනා සිද්ධ කරලීමේ ගුණානුස්මරණ පින්කම හැටියට මේ කටයුත්ත සිද්ධ වෙනවා. එපමණකුත් නෙමෙයි තවත් සිහිපත් කරනවා ඒ අපේ තුසිත මහත්මයාගේ නෝනා මහත්මිය කුමාරි මහත්මියගේ අභාවයටපත් වූ පියාණන් ශ්‍රීපාල මහත්මාණන් ඒ වගේම මෑණියන් සිරිමා ඒ මෑණියන් සිහිපත් කරලා එතුමියට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනිත් සහෝදර මහත්මයා කින්ස්ලි මහත්මයාගේ නෝනා මහත්මියගේ මිය පරලෝකීය පියාණන් චන්ද්‍රසේන තැපැල් මහත්මයාත් ඒ වගේම මෑණියන් වන චන්ද්‍රසේන මෑණියනුත් ගුරු මාතාව සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ දොස්තර මහත්මයාගේ විජේසේකර දොස්තර මහත්මාණන්ගේ පරලෝ සැපත් වන්නට යෙදුණු ඒ පඹගොඩ පතිරණ පියාණන් වහන්සේ 3 මාසේ පින්කමත් අද දවසට යෙදලා තියෙන්නේ. එතුමිය සිහිපත් කරලා ඒ පියාණන් සිහිපත් කරලා පින් දෙන්නට වගේම ඒ පතිරණ මෑණියන් දොස්තර මහත්මයාගේ මෑණියන් සිහිපත් කරලා එතුමියටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදියට පවුලට සම්බන්ධ සියලුම ඥාතීන් අනුස්මරණය කරමින් ඒ අයට පින් දීමේ උතුම් ප්‍රාර්ථනාව ඇතුව සිදු කරනු ලබන ගුණානුස්මරණ පින්කම. මියගිය අය පිළිබඳව සිහි කරනකොට ඒ අයට පරලෝ ජීවිතයේ සැප පිණිස හේතු වෙන අන්දමට ඉටු කරන්නට පුළුවන් වැදගත්ම දේ තමයි පින්කමක් කරලා පින් අනුමෝදන් කරන එක. ජීවත්ව ඉන්න කෙනෙකුට සලකන්න සත්කාර කරන්න නොඑක ආකාරයෙන් හැකියාව තියෙනවා. නමුත් අපි දන්නවා මිය ගියාට පස්සේ එහෙම උදව් උපකාර කරන්න අපි කාටවත්ම පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මියගිය අය වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ තමයි පුණ්‍යානුමෝදනාව. යම් කිසි පින්කමක් සිද්ධ කරලා ජනිත කරගන්නා වූ පින්පෙත් අනුමෝදන් කරවීම. ඒ නිසා ඒක තේරුම් ගත්තු ඥානවන්ත බෞද්ධයෝ හැටියට මේ වෙලාවේදී මව්පියන් ඇතුළු පවුලට සම්බන්ධ සියලෝම ඥාතීන් අනුස්මරණය කරමින් ඒ අයට පින් දෙන්න මේ ආකාරයේ ධර්මදේශනාමය පින්කමක් හෙට දවසේ දානමය පින්කමක් සිද්ධ කරන්නට ඒ තුලින් ජනිත කරගන්නා වූ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරලන්නටයි සූදානම බලාපොරොත්තුව. ඒක යුතුයකම් පැත්තෙන් බලනකොට බොහොම වැදගත් කාරණයක්. මව්පියාදී ඥාතීන්ට පින් දෙන එක දරුවන් සතු පරම යුතුයකමක්. ඒ අය දරුවෝ හදලා වඩලා පෝෂණය කරලා මේ සමාජය තුළ ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය ගොඩනගලා දීලා ගුණධර්ම උගන්වලා මව්පියවරුන් හැටියට ඔවුන්ගේ කාර්යභාරය ඉතාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. ඒ නිසා අද මේ දූ දරුවන්ගේ යුතුයකමක් වෙනවා ඒ අය වෙනුවෙන් පරලොවට කරන්න පුළුවන් සැලකිල්ල සත්කාරය පුණ්‍යානුමෝදනා කිරීම වශයෙන් සිද්ධ කරලීම. අන්නේ කටයුත්ත මේ වෙලාවේ බොහොම ශ්‍රද්ධාවෙන් හැඟීමෙන් මේ සියලු දෙනා මේක රාශී වෙලා තමන්ගේ ඥාති මිත්‍රාදීන් ඒක රාශී කරගෙන මේ උතුම් පින්කම සිද්ධ කරනවා. අභාවයටපත් වෙච්ච අපේ වින්සර් ගමගේ මැතිතුමත් එම ගමගේ මාතාවත් බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු ඇත්තෝ. අපුගල විහාරස්ථානයේට බොහොම ලෙන්ගතුව හිතවන්තව
විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කෙරෙන්න ඕන කාර්යභාරය ඉටු කළා විතරක් නෙමෙයි මහා සංඝරත්නයට බොහෝම ලෙන්ගතුව හිතවන්තව කටයුතු කරපු මව්පිය දෙපළ. ඉතින් ඒ නිසා ඒ අයගේ ජීවිත තත්ත්වයේ දිහා බැලුවාම බොහොම ආදර්ශවත් මව්පිය දෙපළක් හැටියට එයත් තමන්ගේ ජීවිතය ගත කළා. බොහොම යහපත්. බොහොම ගුණවන්තව තමන්ගේ ජීවිතය ගත කළා. බෞද්ධයන් හැටියට තමන්ගේ ජීවිතය තුළින් සිදු කරගත යුතු පින්දහම් ආදිය සිද්ධ කරගෙන මෙලවටත් පරලොවටත් හේතු වන විදියට එයයි තමන්ගේ ජීවිත පවත්වාගෙන ගියා. ඒ වගේම තමයි අපි දන්නවා ඒ අය වයස්ගත වෙලා කටයුතු කරපු කාලය තුල මේ දූ දරුවෝ ඇතුළු මේ පවුලේ අය අවශ්‍ය කරන සැලකිලි සත්කාර ඉතාමත්ම ඉහළ මට්ටමකින් ලබා දුන්නා. අපිට මතකයි මෑණියන් ජීවත් වෙලා ඉන්න කාලෙත් අවසාන කාලේ තරමක් දුර්වල තත්වයටපත් වෙලා අසනීපෙන් කටයුතු කරන අවස්ථාවන්හිදී මේ හැමෝම එතුමියට කෙරෙන්න ඕන සැලකිලි සත්කාර දක්වමින් බොහෝම යහපත් ඒ යුතුයකම් කොටස මෑණියන්ට ඉෂ්ට සිද්ධ කළා. ඊළඟට පියාණන් වහන්සේත් වයස්ගත වෙච්ච වෙලාවේ එහෙම උත්පල වෙලා දිගට හිටියේ නැති වුණත් යම් යම් අසනීප තත්වයන් තුල කටයුතු කළා. ඒ කාලය තුලත් පියාණන්ටත් ඒ ඊට වෙන්න ඕන යුතුයකම් කොටස ඒ පුතණුවරුන් දෙපළ ඒ වගේම දියණිය ඒ වගේම ලේලීවරුන් බෑණු මහත්මයා අපේ දොස්තර මහත්මයා විජේසේකර දොස්තර මහත්මයා ඇතුළු මේ හැම දෙනාම දරුමුණු බුරු මිනිබිරියෝ සියලු දෙනාම ඒ යුතුයකම් කොටස ඊටමත් මොහොතින් ඉෂ්ට සිද්ධ කළා. ඒක ලොකු පිනක්. ලොකු සැනසීමට හේතුවක් ඒක මේ ඇත්තන්ට. තමන්ගේ යුතුයකම ඊට කළා කියලා. ඉතින් ඒ ඇත්තෝ දරුවන්ට යුතුයකම් කළා. දරුවෝ තමන්ගේ මව්පියවරුන්ට යුතුයකම් ඊට කළා. ඒ නිසා බොහෝම සැනසීමක් මේ අයට ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ පවුල් වලට සම්බන්ධ වෙච්ච ලේලීවරු දෙපළ බෑණු මහත්මයා ඇතුළු ඇත්තන්ගෙත් මව්පියෝ පරලොව ගිහිල්ලා ඒ අය සියලු දෙනාමත් මේ වෙලාවේ සිහි කරලා පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න අදහස් කරනවා. ඉතින් මේ අවස්ථාව දිහා බැලුවහම හැමෝම එකතු වෙලා කරන්නේ ලොකුම පින්කමක්. සත්පුරුෂ ක්‍රියාවක්. තවත් කෙනෙකුගේ ජීවිතයක් සුවපත් කරන්න කටයුතු කරනවා කියලා කියන්නේම ලොකු දෙයක්. හොඳ චේතනාවක්. පිරිසිදු චේතනාවක පිහිටා ඉඳගෙන කරනු ලබන උදාරවත් කාර්යයක් තමයි මේ වෙලාවේ. චේතනාව පිරිසිදු නම් ඒ තුලින් ලැබෙන පුණ්‍ය ඵලය බොහොම වැදගත් වෙනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේත ඉත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. ඒ අනුව සිතින් සිතලා කයින් වචනෙන් මනසින් කරන ක්‍රියාදාමයේ තුලින් කර්ම රැස් වෙනවා. හොඳ චේතනා තුලින් කුසල කර්මත් නරක චේතනා තුලින් අකුසල කර්මත් පුද්ගලයෙකුට රැස් වෙනවා. එහෙනම් මේ වෙලාවේදී මේ පවුලේ අය එකතු වෙලා අවශ්‍ය කරන ඥාති මිත්‍රාදීන් එකතු කරගෙන මේ සිදු කරන මහා පින්කම උතුම් සත්පුරුෂ ක්‍රියාවක් ඥාති ධර්මයක් කළ ගුණ සැලකීමක් වගේ උතුම් කටයුත්තක් තමයි මේ වෙලාවේ සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ තුලින් මිය ගියාට දක්වන්න තියෙන සැලකිල්ල දක්වනෝ වගේම ඔබ හැම දිනාටම උදාරවත් පිනක් අත්පත් කරගන්න ලැබෙන අවස්ථාව. ඒකත් අපි සියලු දෙනාම බොහොම වැදගත් කොට සලකන්න ඕන දෙයක්. මේ මනුස්ස ජීවිතය ගත කරන අපි මේ ජීවිතය තුළින් ලබාගත යුතු සාර්ථකත්වය ඇති කර ගැනීමට අපි ක්‍රියා කරන්න. එහෙනම් ජීවිතේ ධර්මානුකූල වෙන්න ඕන. දැහැමි ජීවිතයක් වෙන්න ඕන. ඒ ධර්මානුකූල ජීවිතේ තමයි මෙලොවට පරලොවට අපට යහපත ගෙන දෙන පිනක් පුණ්‍ය ශක්තියක් අත් කරලා දෙන්නේ. බෞද්ධ හැටියට ජීවත් වෙන අපිට බොහෝ ඉඩකඩක් තියෙනවා
අපේ මනුස්ස ජීවිතය උපයෝගී කරගෙන හුඟක් පින් දහම් කරන්න. එමොද ඒ සඳහා සුදුසු අවස්ථාව, ඒ හැකියාව තියෙන බුද්ධිමය හැකියාවක් ඇති, හොඳ නරක දෙක තේරුම් ගන්න පුළුවන් ඥානවන්ත පුද්ගලයෝ හැටියට කටයුතු කරන අවස්ථාවක් අපි මේ ගත කරන්නේ. ඒ නිසා අපි මනුස්ස ජීවිතය කියන එක තේරුම් ගත්තා නම්, අපේ බෞද්ධකම කියන එක තේරුම් ගත්තා නම් අපට හැකියාව තියෙනවා මේ ජීවිතය උපයෝගී කරගෙන බොහෝ සෙයින්ම පින් දහම් කරගන්න. අන්න එහෙම රැස් කරගන්න පුණ්‍ය ශක්තිය තමන්ටත් මිය ගිය ඇත්තන්ටත් හැම දිනාටම තම තමන් බලාපොරොත්තු වන ජීවිතවල සාර්ථකත්වයේ ඇති කරගන්නට මහත් වූ බලයක් ශක්තියක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ අනුවයි අපි පින් දහම් කරමින් ජීවිතය ගත කරන්න ඕන. ඒමක් නිසාද අපි බෞද්ධ ජීවිතයක් ගත කරන්නේ නිකම්ම නෙමෙයි, හොඳ අරමුණක් නැත්තම් පරමාර්ථයක් ඇතුව. පින්කමක් කරලා අපි ප්‍රාර්ථනා කරනවා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු කියලා. මේක හරිම වටින ප්‍රාර්ථනාවක්. මේකෙන් කියන්නේ මේ කරගත්තු පුණ්‍ය ශක්තිය, ආසවක්ඛය කියන්නේ ආශ්‍රවයන් ක්ෂය කිරීම නැත්තම් කෙලෙස් නැති කිරීම. සබ්බ දුක්ඛා පමුංචතු, සියලු දුක් නැති කරන්න. කෙලෙසුන් නැති කිරීම තමයි තුලින් තමයි සියලු දුක් නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා නිවන් ප්‍රාර්ථනා කරගෙන ගත කරන ජීවිතයක් අපට තියෙනවා. ඒක සිංහලෙන් අපි ප්‍රාර්ථනා කරනෝ මේ පිණින් නිවන් සැප ලැබේවා නැත්තම් නිවන් පිණිස හේතු වේවා කියලා. මෙන්න මේ උතුම් පරමාර්ථය ඇතිව තමයි අපේ ජීවිතය ගත කරන්නේ. එහෙනම් අපි සියලු දෙනාම සිහි කටයුතු දේ තමයි අපේ මුළු මහත් ජීවිතයම ගත වෙන හැම මොහොතකම මේ අරමුණ පිළිබඳව කල්පනාව අපේ සිත්වල තියෙන්න ඕන. මෙවැනි අරමුණක් ඇතුව ජීවත් වෙන පිරිසක් අපි කියන එක මතකයේ තියෙනවා. එහෙම වුණොත් ඒ ජීවිත නිවැරදි කරගන්න පුළුවන්. ධර්මානුකූල කරගන්න පුළුවන්. සාර්ථක ජීවිත බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒ අරමුණේ පරමාර්ථය අපේ සිත් තුළ නිරන්තරයෙන්ම තියෙන්න ඕන. බෞද්ධයෝ බලාපොරොත්තු වෙන නිවන කියලා කියන්නේ సంతానගතව තියෙන සියලුම කෙලෙසුන් නැසලා ලබන තත්වයක්. නමුත් අද අපි ගත කරන තත්වයේ දිහා බැලුවහම අපි ජීවත් වෙන්නේ කොහොමද? සියලුම කෙලෙස් වලින් යුක්තව, කෙලෙස් සහිත පුද්ගලයෝ හැටියටයි අපි ජීවත් වෙන්නේ. ප්‍රාර්ථනා කරන්නේ සියලුම කෙලෙසුන්ගෙන් ඈත් වෙච්ච තත්වයක්. ඒ නිසා බෞද්ධ ජීවිතය කියලා කියන්නේ කෙලෙස් සහිත භවයේ සිට කෙලෙස් රහිත බව දක්වා ගත කරන ජීවිතයක් නැත්තම් යන ගමනක්. මේක බොහොම අමාරු දෙයක් කියන එක අපි දන්නවා. නමුත් ඒ දේ කළ යුතුයි අපි. බුද්ධ දේශනාවට අනුව කෙලෙස් දුරු කරලා තමයි අපි නිවන් දකින්න. ඒ වෙනුවෙන් දරන උත්සාහය තමයි ඒකේ සාර්ථකත්වය. ඒ නිසා సంతානයේ තියෙන සියලුම කෙලෙසුන් ඉවත් කරලීම උදෙසා දරන උත්සාහයක් තමයි අපේ බෞද්ධ ජීවිතය තුළින් අපි සිදු කරන්නේ. එහෙනම් මෙන්න මේ අරමුණ මතකයේ තියෙනවා නම් මේ ජීවිතයට අනුකූලව ගොඩනගාගෙන අරමුණට අදාළව ඉලක්කයට අනුව මේ ජීවිතය ගත කරන්නට අපිට පුළුවන්කම තියෙනවා. අන්න ඒ සඳහා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඊට අනුගතව අපේ මේ ජීවිතය පවත්වාගෙන යාම තුළින් ඒ සාර්ථකත්වයට එළඹෙන්න පුළුවන්කම තියෙනවා. එනම් මේ සඳහා අපිට අවශ්‍ය කරන ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනාව තුළින් ඉදිරිපත් කළා.
අපි දන්නවා බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තමන් වහන්සේ අවබෝධ කරගත්තු මේ ධර්මය ලෝකයාට සමාජයට දේශනා කළා. එපමණක් නෙමෙයි මේ සියලු කාර්ය වෙනුවෙන් අවශ්‍ය හොඳම ආදර්ශය උන්වහන්සේ මිනිස් සමාජයට ලබා දුන්නා. බෝධිසත්වරේ කැටියට පෙරම් පුරන අවස්ථාවේ ඉඳලම දැඩි අධිෂ්ඨානයකින් වීරියකින් කටයුතු කරමින් තමන්ගේ අරමුණ කරා ගමන් කළ යුතු ආකාරයත් ඒ තුලින් සිදු කරන සියලු කාර්යභාරය මේ සියල්ල පිළිබඳව උනන්දුව උත්සාහය වීරිය පිළිබඳව හොඳම ආදර්ශය බුදුහාමුදුරන්ගෙන් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අවවාදයක් ආදර්ශයක් අපට ඒ තුලින් ළඟා කරගෙන අපේ ජීවිත පවත්වා ගන්නට අපි ක්‍රියා කළ යුතුයි. එනම් නිරන්තරයෙන් අපි බුද්ධ දේශනාවට හැරෙන්න ඕන. ඒක අවබෝධ කරගන්න ඕන. ඒ අනුව බෞද්ධ ජීවිතයේ ගොඩනගාගෙන අපේ අරමුණට ගමන් කරන්න. මා පමාද මනු යුඤ්ජේත මා කාම රති සන්තවං අප්පමත්තෝ හි ජායන්තෝ පප්පෝති විපුලං සුඛං කියලා බුදුරජාණන් වහන්සේ දේශනාවේදී පෙන්වම් කරා. මේ පළවෙනි කාරණේ තමයි මා පමාද මනු යුඤ්ජේත කියලා සඳහන් කරේ. මේකෙන් සරලව පැහැදිලි කරන දේ තමයි ප්‍රමාදී භාවයේ යෙදෙන්න එපා කියන්නේ. මා පමාද මනු යුඤ්ජේත. ප්‍රමාද වෙන්නට එපා. එහෙමත් නැත්නම් අප්‍රමාදීව කටයුතු කරන්න. ඒ අප්‍රමාදී භාවයේ තමයි අපේ සංසාර විමුක්තියට හේතු වෙන මූලික කාරණේ වෙන්නේ. මේ හැම කෙනෙක්ම වගේ දන්න ගාථාවක් තියෙනවා ධම්මපදයේ අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති යේ පමත්තා යථාමතා කියලා. මේ ගාථාවෙන් අපට බොහොම සරලව පෙන්눔 කරලා දෙනවා මේ අප්‍රමාදයේ පිළිබඳව අපට බලපාන ආකාරය. එතනින් දක්වන්නේ අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදයේ හේතු වෙනවා නිවනට කියලා. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදයේ හේතු වෙන්නේ මරණයට කියලා. එකකින් අදහස් කරන්නේ මොකද්ද? ප්‍රමාද වෙච්ච පුද්ගලයා හැමදාම මේ සංසාරික ජීවිතය තුළ හැමදාම මරණය උරුම කරගෙන ඉපදීමත් මරණයත් උරුම කරගෙන ඉන්න සත්වයෙක් තමයි ප්‍රමාදී පුද්ගලයා කියලා කියන්නේ. නමුත් අප්‍රමාදී පුද්ගලයා අප්‍රමාදී බව තුළින්ම නිවන පසක් කරගන්න. එහෙනම් අපි ටිකක් හිතලා බලන්න ඕන අපි කොතනද ඉන්නේ කියලා. අපි කවුරුවත් පැහැදිලි ලෙස නිවනක් තාම අරමුණු කරගෙන නැහැ. තාම මේ මාර්ගයේ ගමන් කරන්න කරන උත්සාහයක් විතරයි. නමුත් අපි දන්නවා අපිට මරණය උරුමයි කියලා. මරණය දිහා බලාගෙන මරණය කවදාද එන්නේ? ඒ තාක් ගත කරන ජීවිතයක් අපිට තියෙන්නේ. එහෙනම් අපේ සුදුසුකම තමයි පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදී පුද්ගලයාට උරුම වන මරණය තමයි ඔබ අපි කවුරුත්ම මේ උරුම කරගෙන තියෙන්නේ. එහෙනම් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් අපි ඉන්නේ අන්න එතන. ප්‍රමාදී පුද්ගලයෝ ඉන්න තැන තමයි අපි ඉන්නේ. මේක තේරුම් ගන්න ඕන. මේ ප්‍රමාදී කියන්නේ අද ඊයේ ඉඳලා අපි පටන් ගත්ත එකක් නෙමෙයි. අපි දිගටම අරගෙන ආපු එකක් මේක. සංසාරික වශයෙන් උත් අරගෙන ආපු එකක්. ඒක ඉතින් ඒ තත්වයෙන් පවත්වාගෙන යෑම තමයි ලොකුම අඩුව තියෙන්නේ. අදවත් ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේ අවස්ථාවේ හෝ තේරුම් ගන්න පුළුවන් නම් ඒකෙන් ඈත් වෙලා ධර්ම මාර්ගයේ ඔස්සේ යම් උත්සාහයක් වීරයක් තුලින් ඒ සාර්ථකත්වයට එළඹෙන්න පුළුවන්කම තියෙනවා. බලන්න අපි සංසාරේ කොච්චර දුරක් ඇවිල්ලාද? සංසාරේ දිග බුදුහාමුදුරුවත් කොතනවත් දේශනා කරලා නැහැ. මේ වැඩි හිටියත්ොත් කවුරුත් දන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අනමතග්ගෝ අයං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. මේ සසරේ මුලක් හොයන්න බෑ.
කෙලවරක් හොයන්න බෑ. ඒ තරම් දිග සංසාරය. බුදුහාමුදුරුව පිළිබඳව සඳහන් කරන තැන හමු වෙනවා අපිට බුද්ධත්වයේ වෙනුවෙන් සානාසංකේය කල්පලක්ෂයක් පෙරම් පිරුවා කියලා. මේ අසංඛ්‍ය කල්පලක්ෂ 4ක් පෙරම් පිරුවා කියන්නේ උන්වහන්සේ ගත කරපු මුළු සංසාරයක් නෙමෙයි. දීපංකර බුදුහාමුදුරන්ගේ ඉඳලා මේ බුද්ධාන්තර 24ක්. බුදු වෙන අවස්ථාව දක්වාම ගත කරපු කාලය විතරයි මෙතන සඳහන් වෙන්නේ. නැතු සම්පූර්ණ උන්වහන්සේගේ සංසාරයක් නෙමෙයි. තව යාට ඒක තියෙන එක උන්වහන්සේත් දන්නේ කොච්චර ප්‍රමාණයක් සංසාරේ ගමන් කළාද කියලා. ඒ වගේ සංසාරික උන්වහන්සේ ගමන් කළා කියන එකෙන් තේරුම් ගන්න ඕන අපි උන්වහන්සේ විතරක් නෙමෙයි සංසාරික සත්වයේ හැටියට ඔබ අපි කවුරුත් ඒ විදියට තමයි මේ ගමන එන්නේ. අපිත් එන්නේ ඒ ගමනමයි, ඒ සංසාරෙමයි. මේ දක්වාම අපි ඇවිල්ලා තියෙනවා. නමුත් අදත් මොකද? අදත් අපි ප්‍රමාදයි. ඒ ප්‍රමාදී භාවය තේරුම් ගන්න අපිට තවත් කාරණයක් තමයි අපි පසු කරගෙන ආපු සංසාරික ජීවිතයන් තුළ කොච්චරනම් ඉඩකඩ ලැබෙන්නේ නැද්ද නිවන් දකින්න. අපිම දන්නෝනේ බුදුහාමුදුරුවෝ මීට කලින් පහළ වුණා. අටවිසි පිරිතමේ ඇත්තෝ දන්නෝ තන්නංකරෝ මහාවීරෝ මේධංකරෝ මහායසෝ ආදී වශයෙන් සඳහන් කරන. මේක සඳහන් කරනවා බුදුහාමුදුරුවෝ 28 නමක් පිළිබඳව. මේ හැම බුදුහාමුදුරු කෙනෙක්ම ලෝකේ පහළ වුණේ මේ ජනතාවට ධර්මයේ දේශනා කරන. නිවන් මඟ පහදලා දෙන්න. ඒ කාර්ය උන්වහන්සේ මහා කරුණාවෙන් සිද්ධ කළා. ඒ හැම කාලෙකම බොහෝ පිරිසක් නිවන් දැක්කා. ඒකට එක් අවස්ථාවක් දෙකක් නෙමෙයිනේ. අවස්ථා 28ක් මෙතනම සඳහන් කරනවා. ඒ සියලුම අවස්ථාවන් පසු කරගෙන අපි ඇවිල්ලා තිනවා තාම 28 වෙනි අවස්ථාවේ අගභාගයේ අපි සම්බන්ධ වෙලා ඉන්නවා. නමුත් ඉතින් මේ කාලේ හෝ මේ ධර්මයේ ශාසනය හෝ මේකෙන් ප්‍රතිඵලයක් ලබන්න ඕන කියන අදිෂ්ඨානය තුල කීයෙන් කී දෙනාද කටයුතු කරන්නේ. අනිත් අය තමන්ගේ සුපුරුදු පරිදි තමන්ගේ ජීවිත ගත කරනවා. ඒ නිසා මේ තුල මේ විදියට ආපු ගමනක් තුල තමයි අපි මේ ප්‍රමාදේ ලැබලා තියෙන්නේ. මේ දන්න විදියටම අපිට ගණන් හදා ගන්න පුළුවන් විදියට මේ බුද්ධාන්තර 28ක කාලෙම අපිත් ආවා. අදත් ඉන්නේ විදියටමයි. ඒ සංසාරයේටම අයිති පුද්ගලයෝ හැටියට මරණය උරුම කරගත්තු අය හැටියට කවදද මැරෙන්නේ? ඒ තාක් මේ ජීවිතේ ගත කරනවා. නමුත් කෙලවරක් නෙමෙයි. ආයිත් තැනක ගමන් කරනවා. ඒ විදියට භවගාමී ජීවිතයක් අපිට තියෙනවා. ඉතින් මේ නිසා අපි මේක තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ සඳහා මා පමාදමනුයුංජේත මේ වෙනුවෙන් කරන්න තියෙන එකම දේ තමයි අපිට තියෙන වගකීම ප්‍රමාදේ අත්හැරලා පුළුවන් තරම් ගුණ ධර්ම පුරන්න ඕන කියන එක. හුඟක් වෙලාවට අපි අනවශ්‍ය විදියට බුදුහාමුදුරුවන්ගෙන් යම් දේ බලාපොරොත්තු වෙනවා. බුදුන් දැක නිවන් දකින්න කියන අදහසත් එක්ක සමහරව හිතාගෙන ඉන්නව බුදුහාමුදුරුවෝ දැක්කහම නිවන් දකින්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් කොයි ශාසනිකවත් එහෙම වෙලා නැහැ. එහෙමනම් ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ හිටපු හැමෝම නිවන් දකින්න ඕනයි. බුදුහාමුදුරුවෝ දැක්කනේ එදා කාලේ හිටපු අය. බණ ඇහුවා, දන් දුන්නා, භාවනා කළා. නමුත් හැමෝම නිවන් දැක්කේ නැහැ. හැම බුදුහාමුදුරන්ගේම ශාසනයක් තුල නිවන් දැක්කේ සුළු පිරිසයි. වැඩි පිරිස ඉතුරු වුණා. අප්පකාතේ මනුස්සේසු තේජනා පාරගාමිනා තායන් ඊතරාපජා තීරමේ වානුධාවති. බුද්ධ දේශනාවෙම සඳහන් කරනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාම නිවනට නැත්තම් පරතෙටට යන්නේ බොහොම සුළුයි. අප්පකා කිව්වේ ටික දෙනයි. ඉතිරියට මොකද වෙන්නේ? ඉතිරිය ඉඳපු තැනමයි. ඒ හිටපු සංසාරේ මේ අය ඉන්නවා. අනේ ඒකෙන්ම අපි තේරුම් ගන්නවා බුදුන් දැක නිවන් දකින්න කිව්වට දකින්න එක විතරක් හරියන්නේ නැහැ. බණ අහන එක විතරක් හරියන්නේ නැහැ. ඒ අවස්ථාව වෙනකොට පුද්ගලයාගේ දියුණුව ලැබලා තියෙන්න ඕන. අවශ්‍ය ගුණ ධර්ම පුරාගෙන තියෙන්න ඕන. සිත දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන ගමන් කරපු
පුද්ගලයෙකුට තමයි අර විදිය මඟ පෙන්වීමක් තුළින් නිවන් ලබන්න හැකියාව තියෙන්නේ. මේ කාලෙත් එමය අනාගතයේ බුදු වෙන මෛත්‍රී බුදුහාම ගැනත් බලාපොරොත්තු තියෙනවා. කොයි කාලෙත් ඔය සිද්ධිය තේරුම් ගන්න ඕන. අපි තමයි දියුණු වෙන්න ඕන. අපි තමයි ගුණධර්ම පුරන්න ඕන. අපි තමයි පාරමිතා පුරන්න ඕන. කවදා හරි නිවන් දකින්නේ බුදුහාමුදුරන්ගේ නුවණින් නෙමෙයි. ඒ පෙන්වා දෙන මාර්ගයත් එක්ක අපේ නුවණින් සත්‍ය අවබෝධය කරන්න ඕන. ඊම්මේ හම්බ වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා. එහෙම කරන හුඟක් වෙලාවට. දැන් බුදුහාමුදුරු ඇවිල්ලා නැත්තම් බුදුහාමුදුරු ධර්ම දේශනා කළා අපි නිවනට යවාලු. එහෙම කෙරෙන්නේ නැහැ. අවශ්‍ය ශක්තිය උපදවාගත්තු කෙනෙකුට විතරයි ඒ අවස්ථාව තියෙන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙතෙන්දී මා පමාද මනුයුංජේත කියලා කියන්නේ අප්‍රමාදීව මේ ගුණධර්ම වර්ධනය කරගෙන නිවන් ලබන්න සුදුස්සෙක් වෙන්න. ඒ தত্ত্বය අපි වර්ධනය කරගන්න. අපි හුඟක් වෙලාවට අර අනවශ්‍ය විදියට බුදුහාමුදුරු ගැන බලාපොරොත්තු තැබීම නිසා ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නෝ. නමුත් අපේ ආධ්‍යාත්මය දියුණු කරගන්න තියෙන උනන්දුව මදි. දැන් බුදුගුණ සිහි කරන ඉන්න ඕනේ අපි බෞද්ධයෝ ඇටියට නිරන්තරයෙන් බුදුගුණ සිහි කරනවා. අර නවාරහාදී බුදුගුණ සිහි කරනවා. ඊළඟට බුදුහාමුදුර ළඟ තිබිච්ච කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව, අවිහිංසාව ආදීත්වය මේ ඔක්කොම අපි සිහි කරනවා. නමුත් බැලුවහම අපි ළඟ එකක් නැහැ. මේ සිහි කළේ බුදුහාමුදුර ගාව තිබිච්ච ඒවා. ඉතින් එහෙම අපිට ප්‍රයෝජනයක් වෙයිද? ඒ ගුණ උන්වහන්සේ ළඟ තිබුණා අපි සිහිපත් කරන. අපි ළඟ එකක්වත් නැහැ. අපි ඒව ආදර්ශයට ගත්තෙත් නැහැ, යාභාෂය ගත්තෙත් නැහැ. ඒවා අපි ජීවිත වලට එකතු කරගත්තෙත් නැහැ. උන්වහන්සේගේ ගුණ නිකම්ම කිය ඉඳලා ගැනලා අවසන් කළාම අපිට ඉතුරු වෙන යමක් නැති වෙනවා. අනුන්ගේ සල්ලි ගණන් කළා ඒ පුද්ගලයාටම බාර දීලාව වගේ තමයි අපි කරන වැඩේ. ඒ නිසා ඒ ශක්තිය අප තුලයි වර්ධනය වෙන්න ඕන. ඒකට අප්‍රමාදීව අපි ක්‍රියා කළ යුතු වෙනවා. තමත් තැනක සඳහන් කරනවා අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝව අපස්සග්ගාය ගච්ඡති කියලා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා දහම් දෙසුවාම නිවනට යන්නේ බොහොම සුළු පිරිසක් කියන එක පෙන්වන්න ලස්සන උපමාවක් දැන්. සකුන්තෝ ජාල මුත්තෝව ඔය කුරුල්ලෝ අල්ලන වැද්දෝ කුරුල්ලෝ අල්ලන්න රංචු පිටින් කුරුල්ලෝ එන තැන් බලලා ලොකු දැල් එලනවා. මේ දැල් වලට මේ කුරුල්ලෝ රංචු අසුනාම මේ වැද්ද ඇවිල්ලා අකුණලා. ඔක්කොම දැලේ. නමුත් ක්‍රියාකාරී කලබලකාරී දක්ෂ කුරුල්ලෙක් දෙන්නේ කර දැල අකුලන අතරේ දඟලලා කෑක් ගහලා කොහොම හරි ජීවිතේ බේරගන්න. අනිත් ටික ඔක්කොම දැල ඇතුලේ ඔහුගේ ග්‍රහණයට හසු වෙනවා. මේ උපමාවෙන් බුදුහාමුදුරු පෙන්눔 කරන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාම නිවනට යන්නේ අර දැලෙන් රිංගලා ගියපු කුරුල්ලෙක් දෙන්නෙක් වගේ. ඉන්න ප්‍රජාවත් එක්ක බැලුවාම බොහොම සුළු පිරිසක් නිවනට යන්නේ. ඊටු ටික දැලේම තමයි මෝහ දැලේ. අනේ ඒක අපි තේරුම් ගන්නවා. ඒ නිසා අපේ ශක්තිය, අපේ ගුණය, අපේ ප්‍රඥාව, අපේ සිත දියුණු කරගෙන අපි ශක්තිමත් වෙනවා හැරෙන්න මේ සියල්ල බුදුහාමුදුරන්ගෙන් බලාපොරොත්තු වුණොත් අපි ලොකු අමාරුවකට. ඒ නිසා ඒ ශක්තිය අපි වර්ධනය කරගatiya යුතුයි කියන එක තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. දැන් බලන්න මේ අප්‍රමාදයේ පිළිබඳව දේශනාවන් නොඑක් තැන සිද්ධ වෙනවා බුද්ධ දේශනාව. උන්වහන්සේ පරිනිර්වාණය සඳහා සූදානම් වෙලා පරිනිර්වාණ මංචකයේ වැඩ ඉඳගෙන අවසාන බුද්ධ වචනේ දේශනා කළා. බුදුහාමුදුරු කෙනෙක් වගේ උත්තමයේ අවසාන ප්‍රකාශය කොච්චර වැදගත්ද? වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. සියලු සංස්කාර ධර්මෝ නැසන සුළුයි. ඒ නිසා ඔබල මොනවද කරන්න ඕන? අප්පමාදේන සම්පාදේත. නොපමාව සම්පාදනය කරගන්න. සපුරා ගන්න. අවශ්‍ය දේ සකස් කරගන්න. ඉතින් මේකේ වගකීම Tamanට තියෙන්නේ. ඒක අපිට කරගන්නේ නැතුව තවත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙලා මේක හරියන්නේ නැහැ. ඒ නිසා අප්‍රමාදී බව ආරක්ෂා කරගෙන යොහුසුලුව අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. දෙවෙනුව පෙන්눔 කරනවා
මා කාම රති සන්තවං. අපි ලෝකයේත් එක්ක ජීවත් වෙනකොට පුදුම විදියට ලෝකයේත් එක්ක බැඳිලා ඉන්නේ. බද්ධ වෙලා. ඒ තුල ඇලිලා ගැලිලා වාසය කරන. මේකට බුදුහාමුදුරුවෝ දක්වන වචනේ පෙන්눔 කරන වචනේ තමයි උපාදාන කියලා. ඒ තරම්ම ගලව ගන්න බැරි තරමට ලෝකයේත් එක්ක ඇලිලා සත්‍ය. ඒ ඇලෙන්නේ මේ කාමභෝගී ජීවිතයත් එක්ක. ඉතින් කල්පනා කරනෝ සමහරෙක් මේ කාමභෝගී ජීවිතේ තව තවත් ගත කළොත් තව තවත් සල්ලි හම්බ කරගෙන වැඩිපුර එකතු කරගෙන ගොඩවල් ගහගෙන මේවා භුක්ති විඳිනවා නම් මේ අපිට අවශ්‍ය විදියට සතුටු වෙන්න පුළුවන් කියලා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්눔 කරනවා අපට කවදාවත් මේවා පුද්ගලයෙකුට තෘප්තියක් නොලබිය හැකි දේවල්. ඒ මොකද ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. ප්‍රතජන සත්වයේ කියලා කියන්නේ තෘෂ්ණාවට දාසෙක්. ඒ නිසා ඌනෝ ලෝකෝ අපි හම්බ කරගත්තු ටික නෙමෙයි. ඌනෝ ලෝකෝ කියන ලෝකය මෙයාට එකතු කරලා දුන්නත් මදි. අතිත්තෝ කිව්වේ තෘප්තිමත් නැහැ. දැන් සාමාන්‍ය ධනයක් තියෙන මිනිස්සු කල්පනා කරනවා සල්ලි තියෙන මිනිස්සු නම් මේ කාම්බෝ හොඳට කාලා බීලා සතුටු වෙලා ඉන්ද්‍රියන් පිනවල බොහොම සතුටින් ඇති කියලා. ඊයයි හිතනවා ඊටත් වඩා ඉහළින් ඉන්න අය හොඳට සතුටු වෙලා ඉන්නවා ඇති මේවා අවශ්‍ය දේවල් ඔක්කොම ලබාගෙන. බැලුවාම මේම සතුටු වෙන කෙනෙක් නැහැ. ලෝකේ ඉන්න පළවෙනි ධනවතාරගෙන බැලුවොත් එයා තමන්ගේ ධනය ගැන සතුටු නැහැ. ඒක යාට මදි. එයා කල්පනා කරනවා මේ විශාල ධනය කොහේ හරි ආයෝජනයක් කරන්න පුළුවන් නම් හොඳයි. මේක දෙගුණයක් කරගන්න, තෙගුණයක් කරගන්න. ඒකේ මිනිස්යාගේ විතරක් නෙමෙයි මුළු පෘථජන ලෝකයේම තියෙන ස්වභාවයේ තත්ත්වය. කවදාවත් තෘප්තියක්. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයන් අතරේ මේවා ලබලා සතුටු වෙච්ච කෙනෙක් නැහැ කියන එක තේරුම් ගන්න එක තමයි ඉතාමත් වැදගත්. ඒ නිසා තමයි මේක පස්සේ එලවන්න එපා කියලා කියන්නේ. කාමභෝගී ජීවිතය කියන්නේ කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ ජීවත් වෙන මිනිස්සු මේකේ ඇලිලා ගැලිලා ජීවත් වෙනවා. කොච්චර හම්බ කරගත්තත් මදි. කොච්චර එකතු කරගත්තත් මදි. Tamanට කියලා කොච්චරනම් විශාල ප්‍රමාණයක් තිබුණත් ඒ සියල්ලම මදි. ඒකෙම කාගෙන ඒකෙම බීගෙන ඒකෙම ඇලිලා ගැලිලා වාසය කිරීමේ ආශාවක් තෘෂ්ණාවක් තමයි බොහොම ප්‍රබල විදියට තියෙන්නේ. මොන හේතුවක් නිසාවත් මේ වාතාරින්න සූදානම් වෙන්නේ නැහැ. නමුත් බුද්ධ දේශනාවට අනුව මෙහිම ගත කරන ජීවිතය තුළින් කවදාවත් අපට සැනසුමක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද අතෘප්ති කරයි කියලා කියන්නේ. අපිට එක ඉන්ද්‍රියක් ගැන බැලුවොත් අපි S2 මේ S2කින්ම අපි රූප බැලුවා. මේ තාකල්ම බැලුවා. අපිටත් වඩා අවුරුදු 100ක් විතර ජීවත් වෙච්ච මිනිස්සෙක් බැලුවොත් ඒ මිනිස්සයා අවුරුදු 100ම මේ S2කින්ම ලෝකේ බැලුවා. මැරෙන මොහොතේ ඒ S2 සතුටු වෙලා නැහැ බලාපු රූපවල. කන් දෙකකින්ම ශබ්ද ඇහුවා. මැරෙන මොහොතේ ඒව තෘප්තිමත් උනේ නැහැ නේ. තවත් දවසක් හරි වහගෙන ඔය සියල්ල ලබාගෙන ඉන්න පුළුවන්. ඇස කන දිව නාසය ශරීරය ඊට අදාළ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එකක්වත් තෘප්තියක් නොලබන තත්වයක් තුලයි. එහෙනම් මොකද අපිට වෙලා තියෙන්නේ? අපි මේ නොලැබිය හැකි තත්වයක් වෙනුවෙන් දෙයක් වෙනුවෙන් පසුපස්සේ හඹාගෙන යනවා. මේක තමයි මිරිඟුව පස්සේ යනවා කියලා. දැන් මිරිඟුව ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ අපි නෙමෙයිනේ. කවුද? මුවෙක්. මුවා තමයි අපිට මතක්. මුවා තමයි මිරිඟුව පස්සේ යන්නේ වතුර හොයාගෙන අර කාන්තාරේ වගේ ඈත මිරිඟුව පේනවා වතුරේ කියලා හිතාගෙන ඒ පස්සේ දුවලා. ඉතින් ඒ නිසා අපි කියනවානේ මේ සත්‍ය මහා මෝඩ සත්‍යය. මුවා හරි මෝඩයි. ඌ මිරිඟුව දැකලා ඒක පස්සේ ගිහිල්ලා විනාශයටපත් වෙනවා. බලනකොට අපිට වඩා ඥානවන්තයි මුවා. ඒ මුවා දිව්වේ එකම දෙයක් හිතාගෙන. නේ? වතුරම විතරයි. වතුර අවශ්‍යයි, අත්‍යවශ්‍යයි. වතුර පස්සේ වතුර හොයාගෙන ගියා. අපි කීයක් පස්සේ යනවා? ඇහැට රූප හොයාගෙන යනවා. කනට ශබ්ද හොයාගෙන යනවා. ওই විදියට ප්‍රධාන වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් ගැඩුවාම කරුණු පහක් හොයාගෙන යනවා.
ඔය සියල්ලත් එක්කම යන ගමනේදී කිසිම තෘප්තියක් නොලබන අපි අර මුවාට වඩා බොහොම අගාධයක ජීවත් වෙනවා. ඒ නිසා මෙන්න මේක තේරුම් ගන්න ඕන. මේකට තියෙන එකම පිළියම තමයි බුද්ධ දේශනාවට අනුව මේක තේරුම් අරගන්න. බුදුදහමෙන් අවබෝධයට තමයි තැන දෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න අවබෝධ කරගන්න මෙන්න මේ தত্ত্বය කවදාවත් ලබන්න බෑ කියන එක. එහෙනම් අන්න ඒ අවබෝධය ඇති කරගත්තාම ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි අනවශ්‍ය විදියට මේවා යෙදෙන්නේ නැතුව. කියන්නේ මේ සියල්ලම ඈත් වෙලා වනගත වෙන්න කියන එක නෙමෙයි. ජීවිතේ ගත කරන්න ඕන. කාම්භෝගී ජීවිතේ ගිහි බෞද්ධයෙකුට යම් ප්‍රමාණයක් සීමාවක් තුල ගත කරන්න ඉඩක් තියෙනවා. ඒ විදියට අසීමිත ආසාවන් පස්සේ යන්නේ නැතුව ජීවිතේ සරල කරගෙන ජීවිතයට අවශ්‍ය දේ එකතු කරගෙන අධික තෘෂ්ණාවටපත් වෙන්නේ නැතුව ඉන්ද්‍රිය පිනවීම ක්‍රිය අප්‍රමාණව කටයුතු කරන්නේ නැතුව අවශ්‍ය විදියට සරලව ජීවිතය ගත කරගෙන ජීවිතයේ පරමාර්ථ මේ ඉන්ද්‍රයන්ට අරමුණු හොයන එක නෙමෙයි කියන එක අවබෝධ කරගෙන ඊට එහා ගිය අර්ථයක් ජීවිතයට තියෙනවා. ඊට එහා ගිය ධර්මයක් අපට තියෙනවා. ඊට එහා ගිය සැනසීමක් ලෝකයේ තුලින් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අන්න ඒ අනුව අපි කටයුතු කරන්න. ඕක ලීසි වැඩක් නෙමෙයි ඔහොම කිව්වට. ඔහොම කියයි හාමුදුරුවෝ නම් කියයි කියලානේ. නමුත් අමාරු තමයි. අමාරුයි කියලා මේකට වෙන විකල්ප නැහැ. කල යුතු වෙන්නේ මේ දේම පමණයි. ධර්මානුකූලව යන මේ ගමන පමණයි. මේ වැඩි හිටියත් දන්නෝ සතිපට්ඨාන සූත්‍රය. බුදුහාමුදුරුවෝ මුලින්ම පෙන්눔 කරන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා. මහණෙනි විසුද්ධිය කියලා කියන්නේ එතන නිවනට. මේ නිවනට තියෙන එකම මඟ මේ පමණයි. මේ ධර්ම මාර්ගය ප්‍රතිපාඨානිනුත් පැහැදිලි කරන මේ ධර්ම මාර්ගය විතරමයි මේකට තියෙන්නේ, වෙන ක්‍රමයක් නැහැ. අමාරුයි. අමාරුණත් ඒ වෙනුවෙන් අපි යනවා. දැන් බලන්න බුදුදහමට පෙන්눔 කරනවා පටිසෝතගාමි ධර්ම මාර්ගයක් කියලා. ඒ මොකද දැන් ගංගාවක් ගත්තොත් උදාහරණයක් හැටියට ගඟේ පල්ලෙහාට යන එක මොකද්ද කියන්නේ? අනුසෝතගාමි. ගඟ යන පැත්තටම යන එකට කියනවා අනුසෝතගාමි. පටිසෝතගාමි කියලා කියන්නේ ගඟ යන පැත්තට මේ උඩහට උඩුගම් බලා පීනා යන එකට තියෙන්නේ පටිසෝතගාමි. බුදුහාමුදුරන්ගේ ධර්මයත් ඒ වගේ. ඒ මොකද ලෝකයේ පැත්තට හැරෙන්න ඕන කෙනෙකුට ලේසි. ලෝකයේත් එක්ක ඇලෙන්න ගැලෙන්න ඔහි යන පැත්තට තල්ලු වෙලා යන්න හරිම ලේසි. මොකක්වත් ඉගෙනීමක් ඕනේ, අවබෝධයක් ඕනේ. මේ ක්‍රමයට තමයි ලෝකේ කවදත් ගියේ අදත් යන්න පුළුවන්. තියෙනව කාගෙන බීගෙන රණ්ඩු කරගෙන ආරවුල් කරගෙන අයිති කරගෙන බැඳගෙන මම මගේ කියන සංකල්ප තුලින් ලෝකයට බැඳිලා යන්න පුළුවන්, කිසිම අමාරුවක් නැහැ. නමුත් උඩුගම්බලා පීනීම අමාරුයි වගේ මේකෙන් ඉවත් වෙලා යායුතු නිවැරදි පැත්තට යන්නේක පටිසෝතගාමි. අමාරු දෙයක්. අපහසුයි. නමුත් යායුතුයි. ඒ මොකද අපි බලාපොරොත්තු වන ඉලක්කයේ තියෙන එතන නම් කොච්චර බාධකාවක් ඒව මැඩගෙන මේ සඳහා අපි ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මා පමාද මනුයුංජේත මා කාම රති සන්තවං. පුළුවන් තරම් ඒ කාමභෝගී ජීවිතෙන් ඉවත් වෙන්න. ඒ මොකද කවදා හරි ඒ සියල්ලම අතහැරලා නිවන් දකින්න වෙන්නේ. ඒ නිසා ටික ටික හෝ එක සියල්ල එක සැරේ ඇති කරගන්න බෑ. නමුත් මේක අවබෝධයේ තියෙන්න ඕන, දැනුමේ තියෙන්න ඕන. මේකයි අපේ අරමුණ. මේ අරමුණටයි අපි යන්නේ කියන එක තේරුම් ගත්තොත් උනන්දු වෙන්න පුළුවන්. තේරුම් අරගෙන ටික ටික හරි ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. එහෙම යන ගමනක් තමයි අපිට තියෙන්නේ. දැන් බුදුහාමුදුරුත් මේ ගමනේදී එහෙමයි ගියේ. අවසානයේදී උන්වහන්සේ තුල තිබිච්ච ඒ ශක්තිය මුල් අවස්ථාවේ තිබුණේ නැහැ. දැන් අපි දන්නවනේ වෙස්සන්තරාත්මයේ වෙනකොට බුදුහාමුදුරු බොහොම දියුණු වෙලා දාන පාරමිතාව කොච්චර දියුණු කළාද කිව්වොත් සියලු වස්තුව රාජ්‍ය අමුදරුව සියල්ලම දන් දෙන්න පුළුවන් ශක්තියක් ලැබුවා. ඕක මුලදී තිබුණේ නැහැ. පෙරම් පුරාගෙන දියුණු කරගෙන ගිහිල්ලා අවසාන හරිය වෙනකොට එච්චරටම දියුණු වුණා. ඒ වගේ තමයි අපටත් තියෙන ක්‍රමානුකූලව ටික ටික
ධර්මයට අනුගත වෙලා නිර්වාණ මාර්ගයේ තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කළොත් ඒ දියුණුව අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. එහෙම ක්‍රමානුකූල ගමනක් තුලින් තමයි අපේ විමුක්ති මාර්ගයට අපි ළඟා වෙන්න ඕනේ. අප්පමත්තෝ හි ජායන්තෝ පප්පෝති විපුලං සුඛං. ඊළඟට නිවන් ලැබීම වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාපටිපාටි අප්‍රමාදීව සිද්ධ කරන්න කියන එකයි මෙතන කියන්නේ. ජායන්තෝ කියන්නේ ධාන වඩනවායි කියන එකෙන් අදහස් කරන්නේ පුළුවන් විදියකින් උත්සාහයක යෙදෙන්න ඕන సంతානයේ තියෙන ක්ලේශයන් ප්‍රහීන කරන්න. පොඩි ප්‍රමාණයක් නෙමෙයිනේ කියන්නේ. සාමාන්‍යයෙන් කෙලෙස් 1500ක් විතර තියෙනවා කියලා සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ. එක సంతානයකට ඒක අඩු වැඩි වෙන්න පුළුවන් පුද්ගලයා අනුව. අපි ඒකින් තීරුම් ගත්තට කමන්නේ විශාල කෙලෙස් ප්‍රමාණයක් තමන්ගේ సంతානය තුල තියෙනවා. මේව අපි ටිකෙන් ටික හෝ තුනී කරගෙන අඩු කරගෙන යන ගමනක් තුලින් තමයි මේක සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ වෙනුවෙන් දරන්න ඕන මහා උත්සාහයක් තියෙනවා. මහත් වූ කැපකිරීමක් තියෙනවා. අන්න ඒ කැපකිරීම ඇති වෙන්න නම් ඒ උත්සාහය ඇති කරගන්න නම් අපිට එක පැත්තකින් ධර්මයේ පිළිබඳ අවබෝධය තියෙන්න ඕන. සසර පිළිබඳව බිය අවබෝධ වෙන්න ඕන. සංසාරේ දුකයි කියලා හිතෙනවා. සංසාරේ පීඩාව දකින්න ඕන. එහෙම නැත්නම් ඒකට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. දැන් අපි දන්නවනේ මේ අපි ජීවත් වෙන සමාජ දිහා බැලුවාම පුද්ගලයෝ තනින් තැනට මාරු වෙනවා. එහාට යනවා මෙහෙට යනවා ගෙවල් විකුණනවා ඉඩම් විකුණනවා වෙනින් තැනකට යනවා කොළඹට යනවා කොළඹේ ගමට එනවා ඒ ගමේම නැත්නම් වෙන තැනක පදිංචියට යනවා ඔහොම වෙනස් කරනවා. ඔය නිකන් හිතලා කරණියව නෙමෙයි. හිටපු තැන පිළිබඳව යම් කිසි අපහසුයි කරදරයි බාධකයි පහසුකම් නැහැ කලකිරුණා එපා වුණා. ඊට වඩා හොඳයි අතන කියලා අතෙන්ට ගියා. හිටපු තැන කෙරේ කලකිරුණාම වෙනින් තැනක් හොයනවා. උත්සාහවත් වෙනවා හොයන්න. එතනට යන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ තමයි අපිට හරිම වැදගත් අපි ඉන්න තැන කලකිරෙන. ඒ මොකද්ද සංසාරේ. සසර කලකිරෙනවා කියන්නේ ඒකයි. අපි ඉන්න තැන සංසාරේ නම් සසර ගැනත් කලකිරීමක් වෙන්න ඕන. ඒක නිකන් ඉන්නේ නැහැ. ඒක ජීවිතේ දිහා බලන්න ඕන. ධර්මාවබෝධය තියෙන්න ඕන. ධර්මයේ තුලින් ජීවිතය දකින්න ඕන සංසාරය දකින්න ඕන. අන්න එතකොට තේරෙනවා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ ඔක්කොමත් එක්ක අපි මේ ගත කරන සංසාරික ජීවිතය හැම අතින්ම දුක්ඛදායකයි පීඩාකාරී. ඒක තේරුම් ගත්තොත් තමයි කල්පනා කරලා බැලුවොත් තමයි ඒක පේන්නේ. නැත්තම් ඉතින් ඔය ඒකම වැටිලා ඒකම කාගෙන බීගෙන හොය ඉන්නවා මිසක් ඒ අවබෝධයක් නැත්තම් දැනුමක් නැත්තම් තේරුම් ගන්නේ නැත්තම් එයින් ඉවත් වෙන්න මගක් නැහැ. ඒ නිසා අත්‍යවශ්‍ය දේ තමයි මේ අවබෝධය. සසර ගැන. දැන් සසර කලකිරුණා කියලා කියන්නේ හරි වැදගත් කාරණයක් නේ. දැන් බලන්න අපිට එතනක් තියෙන හොඳම උදාහරණය සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ. මුල් කාලේ ගත කළේ කොහොමද? රාජකුමාරයෙක් හැටියට. කිසිම අඩුවක් නැහැ. සියලුම සම්පත් තිබුණා. අනිත් අයට වගේ නෙමෙයි රම්‍ය සුබ කියලා ඒ ඍතු වලට ගැලපෙන මාලිගා පවා තිබුණා. කිසිම අඩුවක් තිබුණේ නැහැ කියන්නේ මොකද්ද මෙතන තිබුණේ? කාමභෝගී ජීවිතය. අර මං කියපු දුර්වලයි කියපු නරකයි කියපු උපාදාන උපරිමයටම තිබුණා. නමුත් පුරන ලද ගුණ බලයේ පාරමිතා බලයේ කරන කොටගෙන තීරුම් ගත්ත මේක වැඩක් නෑ මේක තීරුමක් නැති ගමනක්. අන්න එතනින් උපාදානය අතහැරලා තෝරගත්ත යායුතු ගමන නිස්සරණය. නිස්සරණය කියන්නේ මොකද්ද? අතහැරලා දාන්නේ. මොනවද අතහැරියේ නැත්තේ? රාජ්‍ය සම්පත්තියද, ගේ දොරද, වස්තුවද, ධනේද, අමුදරුවද සියල්ලම අතහැරලා දාලා පිටත් වෙලා ගියා. නිස්සරණයටපත් වුණා. ඒ ගිය ගමන තමයි උන්වහන්සේ බලාපොරොත්තු වුණු තුම් සම්බෝධියටපත් වෙන්න හැකියාව ලැබුණා. ඒක කොච්චර වටිනවද? අදත් අපි මේ අහන්නේ දෙසන්නේ ජීවිත ගොඩනගා ගන්න අපි සංවර වෙන්නේ. මිනිස්සු හැටියට කටයුතු කරන්නේ අපි සත්පුරුෂයෝ වෙන්නේ. අනිත් සත්තු වගේ නැතුව අපි පිළිවෙලකට ජීවිත ගොඩනගාගෙන තියෙන්නේ.
එදා උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරපු ධහම නිසා. ඒ නිසා අපිට පැහැදිලි වෙනවා ඒ අරමුණට අදාළව අවබෝධයෙන් යුක්තව ඒ ගමන යා යුතුයි. එහෙනම් අපි සියලු දෙනාම කල්පනා කර යුතු වෙන්නේ අපේ අරමුණ නිර්වාණය නම් නිර්වාණ අවබෝධය වෙනුවෙන් යන ගමනට දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරන්න. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාව අපි සම්පූර්ණ කරන්න ඕන. අන්න එහෙම කටයුතු කළොත් පප්පෝති විපුලං සුඛං උතුම් සුවය. විපුල වූ සුවය කියලා කියන්නේ මොකක්ද? වෙන දෙයක් නෙමෙයි. සුවය සැපේ ගැන කතා කරනකොට අපිට කතා කරන්න බොහෝ දේවල් නැහැ. සැප ගැන කතා කරනකොට කතා කරන්න තියෙන එකයි. ඒක තමයි නිබ්බාණං පරමං සුඛං. අනිත් කිසිම දෙයක් නැහැ. අනිත් ඔක්කොම අනිත්‍ය, දුක්ඛය, අනාත්මය කියන ත්‍රිලක්ෂණයට යටත් වෙච්ච දුක ගැවසී ගත්තු තත්වයන්. ඒ නිසා අපිට හිතන්න තියෙන්නේ නිබ්බාණං පරමං සුඛං, උතුම් සුවය තමයි ලබන්න තියෙන්නේ. අන්නේ නිවන් ලබන ක්‍රමය තමයි මේ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. එහෙනම් මෙන්න මේක තේරුම් අරගෙන මා පමාද මනුයුංජේත, ප්‍රමාදී භාවයෙන් නොඇලී කටයුතු කරන්න ඕන, අප්‍රමාද වෙන්න ඕන. මා කාමරති සන්තවං, පංචකාමයේ ආදීනව දැනගෙන ඒවයි ඇලී ගැලී වාසය කරන්න නැතුව ඒවයි ඉවත් වෙන්න බලාගෙන කටයුතු කරන්න ඕන, සූදානම් වෙන්න ඕන, පෙරම් පුරන්න ඕන. අප්පමත්තෝ හිජායන්තු, කෙලෙස් දුරු කරන්නට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් අප්‍රමාදීව අනුගමනය කිරීම තුළින් පප්පෝති විපුලං සුඛං, උතුම් නිවන් සුවයට පැමිණෙන්නට හැකියාව තියෙනවා. අන්න ඒ අනුව අපේ ජීවිත ගොඩනගාගෙන වැදගත් ජීවිත හැටියට ධර්මානුකූල ජීවිත බවට පත් කරගෙන ඉලක්කයක් අරමුණක් ඇතුව ගත කරන ජීවිතයක් හැටියට මේ ධර්මානුකූල ජීවිතේ පවත්වා ගන්නට කටයුතු කිරීමයි කළ යුතු වෙන්නේ. ඒ නිසා මීට වඩා දීර්ඝව ධර්ම දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බොහොම වාසනාවන්තයි උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබාපු අය හැටියට, ඒ වගේම බෞද්ධ ජීවිතයක් ගත කරන අය හැටියට අන්න ඒක තේරුම් අරගෙන ගත කරන ජීවිතය උපයෝගී කරගෙන මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව අනුගමනය කරමින් නිර්වාණාභිමුඛව මේ ජීවිතේ පවත්වා ගැනීම බලාපොරොත්තු අදිෂ්ඨානය ඇති කරගෙන මේ අසු ධහමට අනුව ජීවිතේ පවත්වා ගැනීමේ අදිෂ්ඨානයක් ඇති කර ගැනීම තුළින් ඔබ හැමතෙම උතුම් වූ ධර්ම ශ්‍රවණානිසංසය නොඅඩුව ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එසේ ලබන්නා වූ උතුම් වූ ධර්ම ශ්‍රවණානිසංසය පළමු කොටම සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වඩා වර්ධනය කරගනිත්වා. මේ පවුලේ දූ දරුවන්, දරුවන්ගේ දරුවන් ඇතුළු මේ හැම දෙනා, මේ වයෝවෘද්ධව කටයුතු කරන මේ මෑණිවරු, පියවරු හැම දෙනාටම දේව ආරක්ෂාව රැකවරණය සලසා දෙත්වා. කායික මානසික පීඩාවක්, අපල උපද්‍රවයක් නැතුව නිරෝගී ජීවිත ගත කරන්නට හැමට දේව ආශිර්වාද සලසා දෙත්වා. දෙවියෝ පැතු බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම අද දවසේ සිහිපත් කරන 3 මාසයකට පෙරින් මිය පරලෝකීය ඒ ආදරණීය ගුණවන්ත පියාණන් වහන්සේට, ඒ මුත්තණුවන්ට, මාමණ්ඩියට, ඥාතිවරයාට, අපේ වින්සර් ගමගේ මැතිතුමාට මේ පින් අයිති වේවා. ඊට කලින් පරලෝකීය සීකේ ගමගේ ඒ මෑණියන්ට මේ පින් අයිති වේවා. අනිත් මේ මුලින් නම් සඳහන් කළ පවුලට සම්බන්ධ මිය පරලෝකීය මව්පියාදී පරම්පරාවල සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අත්පත් වෙත්වා. පරලෝ ජීවිත සැපවත් වෙත්වා. උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. බණ ඇසූ ඔබ සියලු දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය ඒකාකාරව පිහිට වේවා. මෙලව ජීවිත නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම මාර්ගය නුවණින් අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කරන්න ඔබට කායික ශක්තිය, මානසික ශක්තිය, නිරෝගී සම්පන්නිය ලැබේවා. පරලොව සුගතිගාමීව හැම දිනාටම උතුම් වූ නිවනින් සැනසෙන්නම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. බඳ ගන්න කවුරුත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් ලැබූ පිණින් මිය පරලෝකීය මව්පියාදී ඥාතීන්ටත් දෙවියන්ටත් ඔබ හැම දිනාටමත් මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ ධර්ම පූජා පින්කම් නිවන් පිණිසම හේතු වාසනා වෙත්වා. බුද්ධ ආදී උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දිවි රැකවරණයෙන් සිද්ධ කළ උතුම් පින්කමේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සිත සාන්තියත් දීර්ඝායු සම්පත්තියත් සැලසේවා කියලා සාදු කියලා වැඳගන්න. අභිවාදන සීරිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.